හරි එහෙමනම් අපි අපේ ධර්මදේශනේ දෙවෙනි කොටස ආරම්භ කරන්නේ සාදුකාරයක් දෙන්න. නැවත වතාවක් සාදුකාරයක් දෙන්න. දෙවෙනි වතාවටත් සාදුකාරයක් දෙන්න. හොඳයි දැන් අපි මේ වෙනකොට පැහැදිලි කරේ සෝතාපන්න ඵලයටපත් වෙන පුද්ගලයෙක් සහ එවැනි ඵලයකටපත් නොවන සාමාන්‍ය පුතග්ජනෙක්. කාණ්ඩ හතරක් ඔස්සේ යම් යම් කරුණු කාරණා පිළිබඳව කොහොමද දකින ආකාරය. දැන් දර්ශනය කියලා කියන්නේ දකින ආකාරය. එන දකින විදිය. තවත් විදිහකින් කිව්වොත් මේ ලෝකය පිළිබඳව පෘථග්ජනෙක් දකිනවාට වඩා හාත්පසින්ම වෙනස් විදියකටයි සෝතාපන්න ඵලයටපත් වෙන පුද්ගලයා දකින්නේ. එතකොට මේ දර්ශනේ නැතුව නිවන් දකින්න බෑ. එතකොට ඒක තමයි අපි කාණ්ඩ හතරක් යටතේ විස්තර කරන්නේ. දැන් අන්න ඒ සඳහා ඒ අපි කාණ්ඩ හතරක් යටතේ සෝතාපන්න ඵලයටපත් වෙන පුද්ගලයා මෙන්න මේ ආකාරයේ දර්ශනයක් ගන්න කියලා පැහැදිලි කරපු දේ අවබෝධ කරගන්න අවශ්‍ය වෙන මූලික දැනුම තමයි දැන් අපි මේ පින්නතුන්ට ලබා දෙන්නේ. මේක මේ කරුණු මිට කලිනුත් අපි පැහැදිලි කරලා ඇති. ඒ වුණාට හොඳින් මේකට සමන් දෙන්න. එහෙම නැති වුණොත් ටික ටික අපි ගමුරට යන නිසා මේක වටහා ගන්න අපහසු වෙන්න පුළුවන්. දැන් මෙතෙන්දී මුලින්ම පැහැදිලි කරන්න වෙනවා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝකයේ තියෙන සම්මුති ධර්ම සහ පරමාර්ථ ධර්ම. සම්මුති ධර්ම කියන ඒවා මහමෙලක් වගේ බොහොම ප්‍රකටයි පැහැදිලි. පරමාර්ථ ධර්ම කියන ඒවා පැහැදිලි නැහැ. නමුත් මේ ලෝකේ ඇත්තටම තියෙන්නේ මොනවද? පරමාර්ථ ධර්ම. සම්මුති ධර්ම මහමෙරක් වගේ ලොකුවට කැපිලා පෙරුණට සොයාගෙන යනකොට ඒ සම්මුතිය බිඳ වැටෙනවා. පරමාර්ථ ධර්ම අප්‍රකටව තිබුණට සොයාගෙන යනකොට තමයි පරමාර්ථ ධර්ම මතුවෙන්නේ. දැන් උදාහරණයක් විදියට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචන සියල්ලම මොනවද? ඒවා සම්මුති වචන. අම්මා තාත්තා දූ පුතා යාන වාහනය මේසේ පුටුව බල්ල පූස ගහ කොළ ඇලදොල ඉරහඳ සියල්ලම සම්මුති වචන. දැන් මේසේ කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඒක කොටස් වලට වෙන් කරනකොට ඔන්න ප්‍රශ්න එනවා නේද? ඒ වගේ. හැබැයි පරමාර්ථ ධර්ම එහෙම නෙමෙයි. පරමාර්ථ ධර්ම කියන්නේ ඇත්ත වශයෙන්ම මේ ලෝකේ තියෙන ධර්මතා. මේ ලෝකේ තියෙන මේ පරමාර්ථ ධර්ම පිළිබඳව තමයි මෙතෙන්දී අපි දැනගත යුත්තේ. පරමාර්ථ ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරමාර්ථ ධර්ම තියෙනවා හතරක්. ඒ තමයි චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. මෙන්න මේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන පරමාර්ථ ධර්ම හතරෙන් මේ ලෝකයේ තියෙන්නේ චිත්ත, චෛතසික සහ රූප. එතකොට චිත්ත, චෛතසික සහ රූප කියන මේ පරමාර්ථ ධර්ම යම් කිසි තැනක නැද්ද? අන්න එතන තමයි නිර්වාණය තියෙන්නේ. ඔව් නිර්වාණය කියලා කියනකොට ලෝකෝත්තරයි. චිත්ත, චෛතසික, රූප කියන ඒවා තියෙන මේ ලෝකයේ තුල. එතකොට අපි මේ ලෝකයෙන් මිදෙන්න නම් තවත් විදිහකින් කිව්වොත් සෝතාපන්න ඵලයටපත් වෙනකොට අපිට හොඳ අවබෝධයක් එන්න ඕනේ මේ තියෙන චිත්ත, චෛතසික, රූප කියන ඒවත් අතහැරෙන ආකාරයෙන් බලන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලෝකයේම අතහැරෙන ආකාරයෙන් බලන්න පුළුවන් වෙන්න ඕනේ. ලෝකය අතහැරෙනවා කියලා කියන්නේ ලෝකෝත්තර තත්වයකටපත් වෙනවා කියන එක. නැත්තම් අපි මේ ලෝකයේ තුල ඒ කියන්නේ චිත්ත, චෛතසික, රූප කියන දේවල් එකක් හරි ඒවා අන්ත. ඒ අන්ත වලට වැටෙන ආකාරයෙන් අපි බැලුවොත් එහෙම අපිට සෝතාපන්න ඵලයටපත් වෙන්න බැහැ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අර අපි කලින් පැහැදිලි කරා මොකෙදිද මංගල ධර්ම දේශනයේදී උන්වහන්සේ පැහැදිලි කරා අන්ත ගැන. ද්වේමේ භික්කවේ අන්ත. අන්ත තියනවා කියලා පැහැදිලි කරා. එකක් තමයි කාමසුකල්ලිකාන යෝගය, අනික අත්තකිලමතාන යෝගය. තවත් ආකාරයෙන් උන්වහන්සේ මේ මජ්ක්‍ධිම නිකායේ
මජ්ජී සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා මේ අන්ත ගැන. ඒ අන්ත මීට කලින් අපි වෙනත් ධර්ම දේශනාවල මේ පින්නතුන්ට පැහැදිලි කරලා තියෙනවා. අද දවසේ යන්තම් අපි මතක් කිරීමක් විතරයි කරන්නේ. එතන ඒ අන්තවල එක අන්තයක් විදිහට උන්වහන්සේ දැක්වුවා තමා කියන එක. නැත්තම් ආධ්‍යාත්මය කියන එක එක අන්තයක්. බාහිරය කියන එක අනිත් අන්තය. එතකොට අන්ත දෙක. මොකද්ද එක අන්තයක්? ආධ්‍යාත්මය. තමන් කියන එක එක අන්තයක්. තමා වටා තියෙන සීලුම දේ. ඒක බාහිරය. බාහිරයේ අනික් අන්තය. එතකොට ආධ්‍යාත්මයත් බාහිරයත්. ඔය අන්ත දෙකම අතහරින විදියටයි බලන්න. දැන් කල්පනා කරලා බලන්න තමනුත් නැහැ. තමනුත් අතහරිනවා. ලෝකයට අතහරිනවා. බාහිරයට අතහරිනවා. තමනුයි බාහිරයයි දෙකම අතහැරුණා කියලා කියන්නේ ලෝකයක් තියෙනවද? නෑ. ලෝකේ හැදෙන්නේ තමන්ගින් සහ බාහිරයෙන් නේද? තමා සහ අවට පරිසරයෙන් නේද ලෝකේ හැදෙන්නේ. තමන් අතහැරන විදියට බලනවා. ඒකම බාහිරය අතහැරන විදියට බලනවා නම් අන්ත දෙකම අතහැරන විදියට බැලුවොත් තමයි ඔන්න අපිට සෝතාපන්න ඵලයට යන්න පුළුවන්කම ලැබෙන්නේ. දිට්ඨිංච අනුකුල් ගබ්බ සීලව. අර ඒ කියන්නේ ඒ අන්තවලට වැටෙන්නේ නැතුව තමයි දර්ශනයට යන්නේ. පැහැදිලිද? හරි. එතකොට ඒකාන්තයක් තමයි ආධ්‍යාත්මය තමන්, අනිත් අන්තය තමයි බාහිරය. තවත් විදිහකින් උන්වහන්සේ පැහැදිලි කරනවා නාම කියන්නේ ඒකාන්තයක්, රූප කියන්නේ ඒකාන්තයක්. දැන් නාම රූප කියන්නේ මොකක්ද කියන එක අපි පැහැදිලි කරනවා. දැන් මීට එකෙල්ලේම කලින් මේ පින්නතුන්ට කිව්වා මේ ලෝකේ තියෙන්නේ පරමාර්ථ ධර්ම තුනයි. ලෝකේ තියෙන්නේ. ඒ තමයි චිත්ත, චෛතසික, රූප. අපි ඔය චිත්ත, චෛතසික කියන දෙක එකතු කරලා ඒ දෙකට කියනවා නාම කියලා. එතකොට චිත්ත, චෛතසික දෙක එකතු වුණාම නාම නම් ඊට පස්සේ ඉතුරු වෙන්නේ රූප. එහෙනම් මේ ලෝකේ තියෙන්නේ පරමාර්ථ ධර්ම දෙකයි කියන්නත් පුළුවන්. නාම රූප. මේ ලෝකේ තියෙන්නේ නාම රූප. එතකොට මේ නාම රූප උන්වහන්සේ අන්ත දෙකක් කියලා කිව්වා. මේ අන්ත දෙක අතහැරන විදිහට බලන්න කිව්වා. දැන් නාමත් රූපත් තමයි මේ ලෝකේ තියෙන්නේ. නාමත් රූපත් අතහැරන විදිහට බැලුවොත් මේ ලෝකේ අතහැරෙනවා. පැහැදිලිද? එතකොට ලෝකේ අතහැරන ධර්මයක් තුලින්මයි අපිට මේ සෝතාපන්න ඵලයට මේ දැක්මට යන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අපි උත්සාහ කරන්න ඕන, අපි තේරුම් ගන්න ඕනව, අපි වටහා ගන්න ඕනේ නාම සහ රූප කියන අන්ත දෙක අතහැරන විදිහට බලන්න. එතකොට තමයි අර කීපු විදිහට කොහොමද සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් දන්නවද දකින්නවද කියන සේරම වටහා ගන්න පුළුවන් වෙන්නේ මේ අන්ත අතහැරන විදිහට බලන්න ඉගෙන ගත්තොත් විතරයි. පැහැදිලිනේ? හරි. දැන් එහෙමනම් අන්ත අතහැරන විදිහට බලමු. අපි අන්ත දෙකක් ගැන කිව්වා. එකක් තමයි බාහිරයයි ආධ්‍යාත්මයයි එකාන්ත ජෝඩුවක්. අනිත් අන්ත යුගලය තමයි නාම සහ රූප. අනිත්‍ය පුත්‍රජානන් වහන්සේ පැහැදිලි කරනවා මේ නාම සහ රූප එකිනෙකට ප්‍රත්‍ය වෙලයි තියෙන්නේ. මේක උපමා කරන්නේ එකිනෙකට ඇල කරලා ආනත කරලා තියෙන දරමිටි දෙකකට. බටමිටි දෙකක්. ඒ බටමිටි දෙක එකිනෙකට ආනත කරලා තිබ්බොත් ඒ බටමිටි දෙක එකක් නිසා අනික රැඳිලා තියෙනවා. අනික නිසා අරක රැඳිලා තියෙනවා. නාමයේ එක බටමිටියකටයි රූපයේ එක බටමිටියකටයි උපමා කරන්නේ. එතකොට නාම රූප දෙක තියෙන ඔය ආකාරය. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අන්ත දෙක අතහැරන විදිහට බලන්න. අපිට යම් අවස්ථාවකදී රූපයේ අන්තය අතහැරන විදිහට බලා ගන්න පුළුවන් වුණොත් රූපයේ අන්තය අතහැරනවා නම් අපි දන්නවා ඉබේම මොකද වෙන්නේ? නාමයත් අතහැරනවා. මොකද රූපය පවතින තැනක් හොයාගන්න බැරි වුණොත් අපිට නාමයේ පවතින තැනකුත් හොයාගන්න බැරි වෙනවා අපිට. ඔන්න ඇඩ්‍රස් නැත්නම් ලිපිනේ නැති වෙන ආකාරයෙන් දකින්න වෙන්නේ ওই විදිහට. හරි. අපි ඒකට යමු. දැන් අපි පැහැදිලි කරන්නේ අවශ්‍ය මූලික දැනුම. මොකද්ද අපි කිව්වේ? පරමාර්ථ ධර්ම තුනයි ලෝකයේ තියෙන්නේ. චිත්ත, චෛතසික, රූප. චිත්ත, චෛතසික එකතු කරලා අපි කිව්වා නාම කියලා. එතකොට නාම සහ රූප කියලා පරමාර්ථ ධර්ම දෙකයි ලෝකයේ තියෙන්නේ. ওই දෙක ඉක්ම වූ තැන තමයි නිබ්බාන නිර්වාණය තියෙන්නේ. ওই දෙක ඉක්මවන්න තමයි අපි දැනගන්න ඕනේ. පැහැදිලිද? හොඳයි. දැන් අපි යමු මුලින්ම රූප කියන පරමාර්ථ ධර්මය ටිකක් විග්‍රහ කරලා බලමු. දැන් මේ පින්නතුන් දන්නවා. නමුත්
මේ කියන කරුණු වැඩි වෙන්නේ නැහැ. හොඳින් අහගන්න මේක. දැන් රූප මොනවද රූප කියලා කියන්නේ? සතර මහා ධාතුවත් සතර මහා ධාතුවෙන් හටගත්ත උපාදාය වුණු රූපක් තමයි රූපය කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ. මොකද්ද සතර මහා ධාතුව? පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ නිතරම කිව්වේ උන්වහන්සේ එකට එකතු වෙලා තියෙන්නේ තනි වශයෙන් කවදාවත් පඨවිය ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු වෙන පවතින්නේ නැහැ. එකතු වෙලායි තියෙන්නේ. තදි කොහොමද කියලාත් කිව්වා නේද? කොහොමද කියලාත් කිව්වා. එතකොට ඒවා අනිත් ධර්ම දේශනාවලදී පිට කලින් ඒවා පැහැදිලි කරානේ. එතකොට මේ සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ එකිනෙකට ඉතා තදින් එකට එකතු වෙලා තියෙන නිසා මේ එකතු වීම නිසාම හට ගන්නවා උපාදාය වෙනවා තවත් රූප හතරක්. ඒ රූප හතරට කිව්වා වර්ණ ගන්ධ රස ඕජා. එතකොට දැන් කීයක් තියෙනවද? 8යි. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. එතකොට යම් කිසි තැනක සතර මහා ධාතුව තියෙනවද? එතන අර අනිකුත් රූප හතරක් තියෙනවා. වර්ණ ගන්ධ රස ඕජා තියෙනවා. මෙන්න මේ 8ට කියනවා සුද්ධ අෂ්ටක කියලා. එතකොට මේ ලෝකේ රූප කියලා කිව්වොත් රූප කියන්නේ සුද්ධ අෂ්ටක වලට. පැහැදිලිද? හරි. සුද්ධ අෂ්ටක. දැන් සුද්ධ අෂ්ටක කියනකොට අපි බලමු. මොකද්ද පඨවි කියලා කිව්වේ? ඔව් පඨවි කියලා කියන්නේ තද ස්වરૂපේ. ඔව් තද ගතිය. නැතුව පඨවි කියලා කියන්නේ පස්වත් මේසයක්වත් ඒව නෙවෙයි. පඨවි කියලා කියන්නේ තද ස්වરૂපේ. මේක ගුණාංගයක්. ගුණාංගයක්. එතකොට දැන් මේ ගුණාංගය කියන එක ඇහෙන් දකින්න පුළුවන්ද? තද ගතිය කියන එක ඇහෙන් දකින්න පුළුවන්ද? බෑ. දැන් අපි හිතමු එක මේසයක් තියෙනවා කළුවර ලීයෙන් හදලා. තව ලීයක් තියෙනවා තව මේසයක් තියෙනවා ප්ලාස්ටික් වලින් හදලා. දුරේ ඉඳන් බලලා අපිට කියන්න පුළුවන්ද මෙන්න මේකේ තද ගතිය වැඩි මේකේ තද ගතිය අඩුයි කියලා? බෑ. ඒ කියන්නේ පඨවි ගතිය ඇහෙන් අල්ලන්න බෑ. මේක හොඳින් තේරුම් ගන්න ඕනේ. පඨවි ගතිය ඇහෙන් අල්ලන්න බෑ. ඇහැට ගෝචර වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. පඨවි ගතිය ඇහෙන් අල්ලන්න බෑ. ඇහැට ගෝචර වෙන්නේ නැහැ. ඔය තමයි පඨවි. ආපෝ කිව්වේ මොකටද? ඔව්. ආපෝ කියලා කිව්වේ යම් කිසි ද්‍රවයක් වැగిරෙනවා නම් ඒ ද්‍රවය වැగిරෙන්න අවශ්‍ය ගුණයක් තියෙනවා ඒකේ. අන්නේ ගුණාංගයට තමයි කිව්වේ ආපෝ කියලා. ඒ ගුණාංගය හැට පේනවද? ඒ ගුණාංගය හැට පේන්නේ නැහැ. ගුණාංගය පේන්නේ නැහැ ද්‍රව්‍ය පේනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්ත උදාහරණයක් වතුරයි අපි තුමු තාරයි. වතුරයි තාරයි. තාර ඉක්මනට වැగిරෙන්නේ නැහැ. බොහොම අමාරුයි වැగిරවන්න. උණු කරත් වැగిරෙන්නේ හිමි. වතුර ඉක්මනට වැగిරිලා යනවා. එතකොට මේ වැగిරීමට හේතු වෙන ගුණාංගය වන ආපෝ කියන එක වතුරේ වැඩි. ඒ ගුණාංගය හැට පේන්නේ නැහැ. වතුර නෙවෙයි ආපෝ කියන්නේ. පැහැදිලිනේ? හරි. එතකොට ආපෝ මේ අර වැగిරීමට හේතු වෙන ගුණාංගය නැත්තම් ආපෝ ගතිය ඒක ඇහෙන් බලන්න පුළුවන්ද? ඒකත් ඇහෙන් බලන්න බෑ. ඊළඟ එක තේජෝ. තේජෝ කියලා කියන්නේ මොකද්ද? තේජෝ කියන්නේ යම් කිසි දෙයක උණුසුමට සිසිල් බවට හේතු වෙන ගුණය. ඒක ඇහෙන් බලන්න පුළුවන්ද? ඒක ඇහෙන් බලන්න බෑ. අයන් එකක් තියෙනවා රත් වෙලාද නැද්ද බලන්න පුළුවන්ද? දුර ඉඳලා ඇහෙන් බලන්න බෑ. එහෙමනම් තේජෝ කියන ගුණාංගයක් ඇහැට ගෝචර වෙන්නේ නැහැ. ඊළඟ එක වායෝ. වායෝ කියන්නේ වාතයේද? නෑ වාතය නෙවෙයි. යම් කිසි දෙයක් පුම්බන්න හකුලවන්න හේතු වෙන බලය, ශක්තිය. අන්න ඒකටයි කියන්නේ වායෝ කියලා. ඇහැට පේනවද? ඒක ඇහැට පේන්නේ නැහැ. එහෙමනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවම ඇහැට ගෝචර වෙන්නේ නැහැ. හොඳට මතක තියෙන්න ඕනේ. ඇහැට ගෝචර වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. දැන් ඊට පස්සේ උපාදාය රූප 8ක් තියෙනෝනේ. නේද? ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ඊට පස්සේ උපාදාය රූප 4යි 8යි සුද්ධාෂ්ටක කියලා කිව්වා. ඕකේ මොන මුලින්ම වර්ණය. වර්ණය ඇහෙන් අල්ලගන්න පුළුවන්ද? පුළුවන්. වර්ණය තමයි ඇහෙන් අල්ලගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ගන්ධය. ගන්ධය පුළුවන් ඇහෙන් අල්ලගන්න බෑ.
පෘථග්ජනීන්ට නම් ඕක අල්ල ගන්න පුළුවන් කියලා තමයි යාළුවා හිතන්නේ නේද? හරිද? ඔව්. ගන්ධය ඇහෙන් අල්ලන්න බෑ. ඊට පස්සේ රසය පුළුවන්ද? ඇහෙන් අල්ල ගන්න බෑ. හරි. ඊළඟ එක ඕජාව. ඕජාවත් ඇහෙන් ගන්න බෑ. දැන් ඒක පැහැදිලි නේ. නම් ඇහෙන් ගන්න පුළුවන් වෙන්නේ සුද්ධ අෂ්ටක වලින් වර්ණය විතරක්මයි. හැබැයි මේ පින්නතුන් දැනගන්න මේ දකින්න වර්ණ නෙවෙයි ඔය කියන්නේ. මේ දකින්න වර්ණ නෙවෙයි ඔය කියන්නේ. ඒක හොඳින් තේරුම් ගන්න. පැහැදිලිනේ? අපි ඒවා ඉදිරියට පැහැදිලි කරනවා. ඊළඟ එක. දැන් අපේ තියෙනවනේ දැන් ඔන්න බාහිරේ තියෙනවා රූප. රූප කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. හරි. මේ රූපවල දැන් ඇහෙන් ගන්න පුළුවන් වෙන්නේ වර්ණේ විතරයි. දැන් අපේ තියෙනවනේ ඉන්ද්‍රියන් 6ක්. මොනෝද ඉන්ද්‍රියන් 6? චක්කු, සෝත, ගාන, ජීවා, කාය, මන. ඇහැ, කන, නාසය, දිව, කය, මනස. ඇහෙන් ගන්න පුළුවන් එතකොට වර්ණේ විතරයි. හරි. ඊට පස්සේ කනෙන් පුළුවන් එකක්වත් ගන්න බෑ. හැබැයි ධාතු එකට ගැටෙනකොට හෝ ධාතු ඉරි වෙන් වෙනකොට තමයි හඬ උත්පාදනය වෙන්නේ. ඒක පුළුවන් කනෙන් ගන්න. කනට ගන්න පුළුවන්. කනට ගෝචර වෙනවා. ඒ හැරෙන්න කනට වෙන කිසිවක් ගෝචර වෙන්නේ නැහැ. ඊට පස්සේ නාසය. නාසයට පුළුවන් ද පඨවි තද ගතිය? බෑ. ආපෝ බෑ. තේජෝ බෑ. වායෝ බෑ. වර්ණ බෑ. පුළුවන් වෙන්නේ ගන්ධේ විතරයි. එක ආයතනයකට ගන්න පුළුවන් ඉන්නේ එකයි. දැන් පැහැදිලිනේ? පෘථග්ජනයෝ ඕක දන්නේ නැහැ. නමුත් සෝතාපන්න ඵලයටපත් වෙනකොට ඒක දැනගන්නවා. හරි. ඊට පස්සේ දිව. චක්කුසෝත ගාන ජීව. දිවට පුළුවන් ද තද ගතිය බලන්න දිවෙන්? බෑ. දිව කියලා කියන්නේ මොකක්ද? දිව කියලා කියන්නේ මේ දිවේ මැද ප්‍රදේශයේ තියෙනවා කුඩා ප්‍රදේශයක්. අන්න එතෙන්ටයි රස දැනෙන්නේ. නැතුව දිවේ මේ ඉස්සරහා කොටස් ටික ඒක වැටෙන්නේ කයට. පැහැදිලි? හරි. එතකොට මේ දිවේ මැද කොටස තමයි උතන ජීව ප්‍රසාදය කියන එක. අන්න එතෙන්ට තමයි රස දැනෙන්නේ. එතකොට දිවට දැනෙන්නේ රස කියන උපාදාය රූපේ විතරයි. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ ඕජා හතම දිවෙන් ග්‍රහණය කරන්න බෑ. පැහැදිලිද? හරි. දැන් ඒකත් හරි. ඊට පස්සේ කයට මොනවද බලන්න පුළුවන්? කය. තද ගතිය පුළුවන්ද බලන්න? ඔව්. තදද මෘදුද බලන්න පුළුවන්. ඔන්න පඨවිය ගන්න පුළුවන් වෙන්නේ කයෙන්. ඔන්න මතක තියාගන්න. වැදගත් දෙයක් අපි පැහැදිලි කරන ඉදිරියේදී සතර මහා ධාතුවේ ඇතිවීමක් නැතිවීමක්. සෝතාපන්න ඵලයට පත්වෙච්ච පුද්ගලෙක් දන්න දෙයක්. මේ පිළිතුරු හොඳට මේක අහගෙන ඉන්න වෙනවා. හරිනේ? එතකොට කයට ගන්න පුළුවන් වෙන්නේ පඨවි ගතිය. පඨවි ගතිය දැනෙනවා. තදද බුද්ධ දැනෙනවා. කයට. ආපෝ කියලා කියන්නේ වැగిරෙන සුළු ගතිය. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කයට ගන්න බෑ. කයට අහු වෙන්නේ නැහැ. හරිද? දැන් වතුරේ තියෙන ස්වરૂපය ඒකත් පඨවිමයි. ඊ දැනෙන්නේ පඨවි ගතිය. හරිනේ? ඊට පස්සේ පඨවි ආපෝ පඨවි පුළුවන් ආපෝ බෑ. තේජෝ ගතිය පුළුවන්. කයට පුළුවන් උණුසුම්ද සිසිල්ද දැනගන්න. ඔව්. වායෝ පුළුවන්ද? වායෝ ගතිය බෑ. ඊට පස්සේ වර්ණ ගන්ධ රස ඕජා කිසිවක් බෑ අපේ කයට ගන්න. එහෙමනම් කයට ගන්න පුළුවන් වෙන්නේ ධාතුව ගැන හැඟීමක් ගන්න පුළුවන්. ධාතුවේ පඨවි සහ තේජෝ කියන ධාතු පිළිබඳව තමයි හරියටම ගන්න පුළුවන්කම තියෙන්නේ. පැහැදිලිද? හරි. දැන් ඊට පස්සේ පැහැදිලි කරා මේ සතර මහා ධාතුව පිහිටන්නේ කොහොමද? සතර මහා ධාතුව එකතු වෙලා තියෙනවා. සතර මහා ධාතුව මේ සුද්ධ අෂ්ටකයේ එකතු වෙච්ච පුංචිම කොටසකට මොකද්ද කියපු නම? රූප කලාප. හරිද? මේ රූප කලාප කොහොමද පිහිටන්නේ? මේ රූප කලාප පිහිටන්නේ එකිනෙකට අවකාශ තියාගෙන. රූප කලාප දෙකක් එකට ගැටෙන්නේ නැහැ. රූප කලාප අතර අවකාශ තියෙනවා. පැහැදිලිනේ? රූප කලාප අතර අවකාශ. එතකොට දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන දේවල් ඇහැට පේනවද? ඇහැට පේන්නේ නැහැ. ඇහැට එන සතර මහා ධාතුව ඇහැට ග්‍රහණය වෙන්නේ නැහැ. වර්ණේ විතරක් ගන්න පුළුවන්. නමුත් අපි කිව්වා මේ දකින වර්ණය මේ අපි දැන් ලෝකේ දකින වර්ණය ඒ වර්ණය නෙවෙයි. ඒක මොකද්ද කියලා පැහැදිලි කරන විදිහට.
හරි. එතකොට දැන් රූප කලාප තියෙන්නේ එකිනෙකට අවකාශ තියාගෙන අපි උදාහරණයකට කිව්වා පියාඹින මීමැසි ගණාවාසි. එකිනෙකා අතර අවකාශ තියාගෙන එයාලා පියාඹන. එකිනෙකට ගැටෙන්නේ නැහැ. එතකොට මීමැසි ගුලිය, මීමැසි ගණාවාසිය මෙතන ඉඳලා වෙන තැනකට යනවද? දැන් එයාලා අතර තියෙන අවකාශය එතන තියෙන අවකාශය. පැහැදිලිද? අන්න ඒ වගේ තමයි මේ සතර මහා ධාතුව එක තැනක ඉඳලා වෙන තැනකට ගියොත් ඒ නව ස්ථානයේ තියෙන අවකාශය තමයි අර රූප කලාප අතරට පැමිණෙන්නේ. පැහැදිලිනේ? හරි. දැන් ওই රූප කලාප ගැන. right. දැන් ඊට පස්සේ දැන් අපි නාම ධර්ම වලට යන්න කලින් මෙන්න මේ කරුණක් පොඩ්ඩක් පැහැදිලි කරමු. දැන් අපි හිතාගෙන ඉන්නේ අපි කියන්නේ සාමාන්‍ය අය. සාමාන්‍ය අය හිතාගෙන ඉන්නේ ඇහෙන් දකින්න දේ අතින් අල්ලන්න පුළුවන් කියලා. දකින්න දේ අල්ලන්න පුළුවන් කියලා ඉන්නේ සාමාන්‍ය හිතන්නේ. සාමාන්‍ය හිතන්නේ දකින්න දේ අල්ලන්න පුළුවන්. දැන් මෙහෙම ප්‍රශ්නයක් එනෝනේ මේ පින්නතුන්ට. දකින්න දේ අල්ලන්න පුළුවන් නම් දැන් දකින්නේ ඇහෙන්නේ. ඇහෙන් දකින්න. දකින්න දේ අල්ලන්න පුළුවන් නම් අතක් පයක් ඕනේ නැහැ නේද? ඇහෙන් අල්ලන්න පුළුවන් ඉන්න ඕනේ. එහෙම නේද? දකින්න දේ රස විඳින්න පුළුවන් නම් දකින්නේ ඇහෙන්නේ. දකින්න දේ රස විඳින්න පුළුවන් නම් දිවක් ඕනේ නැහැ. ඇහෙන් රස විඳින්න පුළුවන් ඉන්න බෑ. වෙනම එකක් තියෙන්නේ. වෙනම ඉන්ද්‍රියක් තියෙන්නේ ඒකෙන් කරන කාර්යය වෙනයි. දැන් සතර මහා ධාතුවත් නැත්නම් රූප කලාපේකුත් අපේ තියෙන ඉන්ද්‍රියන් හයත් මේ පින්නතුන් සංසන්දනය කරලා බලන්න. මේකෙන් ගන්න පුළුවන් වෙන්නේ ඒ දේවල් වල අරමුණු විතරයි විශේෂයෙන්. දැන් අපේ තියෙනව ඇහැට ගන්න පුළුවන් වෙන්නේ සතර මහා ධාතුන්, ඒ කියන්නේ සුද්ධ අෂ්ටක වලින් වර්ධේ. පැහැදිලිනේ? හරි. ඊටසේ අපේ තියෙනවා කන. කනට ගන්න පුළුවන් වෙන්නේ රූප කලාප ගැටෙනකොට හෝ බිඳි ඉරි වෙන් වෙනකොට නිකුත් වෙන ශබ්දය. එච්චර. වෙන කිසිවක් බෑ. ඊට පස්සේ අපේ තියෙනවා නාසය. නාසයට ගන්න පුළුවන් වෙන්නේ අර සුද්ධ අෂ්ටක වලින් ගන්ධය කියන එක. වෙන කිසිවක් බෑ. පැහැදිලිනේ? අපේ තියෙනවා දිව. දිවට ගන්න පුළුවන් වෙන්නේ සුද්ධ අෂ්ටක වලින් රස කියන එක. පැහැදිලිනේ? අපේ තියෙන ඊට පස්සේ පහස. පහස ගන්න පුළුවන් වෙන කය. කයට පුළුවන් වෙන්නේ මොකක්ද පහස කියලා ලැබෙන්නේ අපිට? පඨවි ගතියත් තේජෝ ගතියත්. දැන් පැහැදිලිනේ සම්බන්ධතාවය? හරි. ඒක හරි. දැන් එහෙමනම් අපි රූප කලාප ගැන කතා කරා. දැන් අපි යමු මොකටද? චිත්ත චෛතසික දෙක එකතු කරලායි නාම කියලා කිව්වේ. දැන් ඔන්න මේක හොඳින් අහගන්න. මොකද අපි ඉදිරියේදී චිත්ත වීතියක් පැහැදිලි කරනවා. චිත්ත වීතිය පැහැදිලි කරන නිසා මේක අනිවාර්යයෙන්ම හරියට වටහා ගන්න ඕනේ. එහෙම නැත්නම් අර ගැටලුවට නැවත මුණ දෙනවා. මොකක්ද ගැටලුව? අපෙන් ආපු ප්‍රශ්නේ තමයි දැන් සිත අතහැරිලා චෛතසිකයක් තියෙන්නේ කොහොමද? සිත අතහැරලා දකින්න දෙයක් තියෙන්නේ කොහොමද? සිතත් අතහැරනවා නම් දකින්න දෙය. දකින්න දෙය චෛතසිකයක් නම් අර කලින් ආපු ප්‍රශ්නේ. කලින් දවසක දකින්න දෙය දකින්නේ චෛතසිකයක් විදියට නම් එතෙන්දි සිත අතහැරනව නම් ඔය චෛතසිකේ තියෙන්නේ කොහෙද කියන ප්‍රශ්නය. දැන් ඔන්න ඔය අවබෝධය ගන්න නම් ඒ කියන්නේ ටිකක් පරිපූර්ණ වූ අවබෝධයක් ගන්නට නම් මේ කරුණු ටික හරියටම පින්වතුන් අහගන්න වෙනවා. එතකොට දැන් අපි පැහැදිලි කරන්නේ රූප ධර්මයේ පැහැදිලි කරා, රූපේ පැහැදිලි කරා. දැන් අපි පැහැදිලි කරන්නේ නාම ධර්ම. නාම කියලා කියන්නේ චිත්ත චෛතසික දෙකේ එකතුව. චිත්ත කියලා කියන්නේ සිත්, චෛතසික කියලා කියන්නේ සිතුවිලි. සිතුවිලි හටගන්නේ නිතරම සිතකයි. සිතුවිලි හටගන්නේ නිතරම සිතකයි. අපි කිව්ව එක මුහුද සහ රළට උපමා කරා. නේද? සිත මුහුද නම් මුහුදේ හටගන්නා වූ රළ තමයි සිතේ හටගන්නා වූ සිතුවිලි. හරි. මුහුද නැතුව රළ හටගන්න විදියක් නැහැ. හරි. ඒ වගේමයි යම් කිසි සිතක් හටගන්නකොට ඒ සිතත් එක්කමයි ඒ සිතේ හටගන්නා වූ චෛතසික හටගන්න. සිතුවිලි හටගන්න. ඒ සිත පවතින තාක්කල් මේ චෛතසික පවතිනවා. සිත නිරුද්ධ වෙනකොටම
චෛතසිකත් නිරුද්ධ වෙනවා. ඕනෑම සිතකට පවතින්න පුළුවන් උපරිම කාලය එක චිත්තක්ෂණය. පවතින්න පුළුවන් උපරිම කාලය එක චිත්තක්ෂණය. දැන් අපි අර රූප කලාප ගැන කියලා අපි පොඩ්ඩක් කල්පනා කරේ තවත් පොඩි කරුණක් රූප වලට අදාළව පැහැදිලි කරන්න අමතක වුණා. ඒ කරුණත් පැහැදිලි කරලා මෙතෙන්ට ගියොත් තමයි වැඩි සාර්ථක. නාම ධර්ම වලට. අපි රූප කලාප පවතින කාල සීමාව ගැන පැහැදිලි කරගන්න වෙනවා. රූප කලාප වල ආයුෂය. ඒක පැහැදිලි කරන්න ඕනේ. දැන් රූප කලාප අනන්ත සංඛ්‍යාවක් එකතු වෙලා තමයි යම් රූපයක් හැදෙන්නේ. රූප කලාප අනන්ත කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක්. මේක හරියටම තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගන්න බැරි නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වැදගත්ම ත්‍රිලක්ෂණ තේරුම් ගන්න බැරි වෙනවා. එතකොට රූප කලාපවල ආයු කාලය දැන් මේ පැහැදිලි කරන්නේ. දැන් රූපයක් හැදෙන්නේ මොන එකතු වෙලාද? රූප කලාප එකතු වෙලා. අපි කිව්වා මේ වදේක වගේ අවකාශ තියාගෙන තමයි රූප කලාප එකතු වෙලා තියෙන්නේ. හරිද? දැන් මේ රූපයක තියෙන රූප කලාප ගත්තොත් මේ රූප කලාප වල උපරිම ආයුෂය තියෙන්නේ චිත්තක්ෂණ 17. චිත්තක්ෂණ කියන්නේ තප්පරයෙන් කෝටියෙන් එකයි. ඒ වගේම 17යි උපරිම වශයෙන් ඕනම රූප කලාපයකට පවතින්න පුළුවන්. පැහැදිලිද? එක රූපයක් ගත්තොත් ඒ රූපයේ තියෙනවා රූප කලාප කෝටි ගාණක්. මේ රූප කලාප එකිනෙකට වෙනස් වයස් කාණ්ඩවල අය තමයි ඉන්නේ. සමහර රූප කලාප තියෙනවා එයාලගේ වයස එක චිත්තක්ෂණයයි. අලුතින් හැදිච්ච ගමම්ම ලපටි රූප කලාප. තවත් ඒව තියෙනවා එයාලගේ වයස චිත්තක්ෂණ 2ක්. තවත් කෝටි ගාණක් තියෙනවා චිත්තක්ෂණ 3ක්. තවත් කෝටි ගාණක් තියෙනවා චිත්තක්ෂණ 4ක්. ඕම තියෙනවා තවත් කණ්ඩායමක් ඉන්නවා චිත්තක්ෂණ 15ක්. තවත් කණ්ඩායමක් ඉන්නවා චිත්තක්ෂණ 16ක්. දැන් රූප කලාපයක උපරිම ආයු කාලය කීයද? චිත්තක්ෂණ 17ක්. දැන් අර චිත්තක්ෂණ 16 අය අපි හිතමුන්න එක චිත්තක්ෂණයක් තව ගෙවෙනවා. එක චිත්තක්ෂණයක් ගෙවෙනකොට මොකද වෙන්නේ? චිත්තක්ෂණ 16 කට්ටිය චිත්තක්ෂණ 17. එයාලගේ උපරිම ආයුෂයට එනවත් එක්කම එයාලා බිඳ වැටෙනවා. එයාලා බිඳ වැටෙන්නේ තවත් ඒ ආකාරයේම රූප කලාප එකක් හෝ ගණනාවක් අලුතින් ගොඩනගලා තමයි එයාලා නැති වෙන්නේ. එතකොට එහෙමනම් අර චිත්තක්ෂණ 17ක වයසේ අය චිත්තක්ෂණ 17කටපත් වෙනකොට බිඳ වැටෙනකොටම මොකද වෙන්නේ? මේ රූපයට අලුතින් රූප කලාප එකතු වෙනවා. චිත්තක්ෂණ එකක් වයස කෝටි ගාණක් එකතු වෙනවා. ඒ එක්කම අර චිත්තක්ෂණ 15ක් වයස කට්ටිය චිත්තක්ෂණ 16ක් වයසේ බවට පත් වෙනවා. චිත්තක්ෂණ 14ක් වයස කට්ටිය 15ක් වයසේ බවට පත් වෙනවා. ඔන්න මේ රූප කලාප සංයුතිය හාත්පසින්ම වෙනස් වෙනවා එක චිත්තක්ෂණයක් යනකොට. පැහැදිලිද? පැහැදිලිනේ. එහෙමනම් එක චිත්තක්ෂණයක් ගත වෙනකොට ඒ චිත්තක්ෂණය තුල රූපය සම්පූර්ණයෙන්ම විපරිණාමයකට භාජනය වෙනවා. ඒ වගේමයි දැන් අපි බලමු දැන් එක රූප කලාපයක එක චිත්තක්ෂණයක්. එක රූප කලාපයක එක චිත්තක්ෂණයක් තුල මේ රූප කලාපයේ නියතව තියෙනවා කියලා හිතන්න එපා. ඒත් වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? දැන් එක රූප කලාපයක් එක චිත්තක්ෂණයක්. දැන් ඔන්න බලමු 15 තියෙන රූප කලාපය දැන් ඔන්න 16ටපත් වුණා. 16ටපත් වෙනකොට මොකද වෙන්නේ? මුලින්ම මේ 16 කියන ආයු කාලය චිත්තක්ෂණ 16 කියන ආයු කාලය නැවත බුදුරජාණන් වහන්සේ කොටස් තුනකට බෙදෙනවා. සමාන කොටස් තුනකට. උපාද තිති භංග කියලා. එතකොට දැන් අර 15 එක්කෙනා 15ක් වයස එක්කෙනා 16ක් වයස බවට පත් වෙනකොට 16 වයස සම්පූර්ණ කරන්නේ චිත්තක්ෂණයක වයසෙන් 3න් එකක කාලයක් උත්පාද වෙනවා. ඔන්න යාර දැන් වයස 16ක් සම්පූර්ණ වුණා. හරිද? 16ක් සම්පූර්ණ වෙලා ඊට පස්සේ එයා
දැන් ඔන්න නැති වේගෙන යනවා තිති වෙනස් වේගෙන යනවා තිති. ඊට පස්සේ තිති කියලා කියන්නේ ඒතරත් වෙනස් වේගෙන යනවා. ඊට පස්සේ නැති වේගෙන යනවා ඊළඟ තුනෙන් එක භංග වෙලා යනවා. භංග වෙලා එයා මොකද වෙන්නේ? නැති වෙන්නේ නෑ. එයා ඊළඟ වයසක කෙනා බවට පත් වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ එක චිත්තක්ෂණයේ තුලත් රූපය නියතව තියෙනවා කියලා හිතන්න එපා. රූපයේ ඒක ඇල්ලෙත් රූපය විනාශ වෙනවා. පැහැදිලිනේ? විපරිණාමය වෙනවා. මේක වැදගත් වෙනවා මුද්දන මතක තියාගන්න අපේ ඉදිරි ධර්ම දේශනාව අපිට හැකි වුණොත් අපි කරන්න හිතාගෙන ඉන්නේ අනිච්චාවත සංඛාරා උත්පාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං උපසමෝසුකෝ කියන ගාථාව අරගෙන. එතකොට එතෙන්දී හැදෙන එක සිතක් ගැන අනිච්චාවත සංඛාරා උත්පාද වය ධම්මිනෝ uppajjitva niruddhanti හැදිලා වෙනස් වෙමින් ගිහිලා නැති වෙලා යන ධර්මතාවයක් එක සිතක් තියෙනවා. එක සිතක් නියතයි කියලා හිතන්න එපා පින්නතුන්. පැහැදිලිනේ? දැන් එහෙමනම් අපි මේ කරුණු ටික පැහැදිලි කරා. මීට වඩා ඒ ගැන වැඩි දැනුමක් ගන්න ඕන නම් මේට පෙර අපි කරපු ධර්ම දේශනාවල කරුණු කියලා තියෙනවා. පැහැදිලිනේ? හරි. එතකොට රූපයක් ගත්තොත් එහෙම එක චිත්තක්ෂණයක් වෙනස් වෙනකොට ඒ රූපේ රූප කලාප සංගීතය හාත්පසින් වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි එක චිත්තක්ෂණයක් ගත්තත් එක චිත්තක්ෂණය තුලත් මෙයාලා වෙනස් වෙගෙන යනවා. උත්පාද ප්‍රතිබංග පැහැදිලිනේ? හරි. එතකොට රූපය බුදුරජාණන් වහන්සේ උපමා කරේ මොකටද? පෙන පිටකට උපමා කරා. අපි බලමු ඒ පෙන පිටකට උපමා කරේ මේ රූපේ නෙවෙයි. මේ අපි කතා කරන සතර මහා ධාතුන් හෙදිච්ච රූපේ නෙවෙයි. ඒ මොකද්ද කියන එක පැහැදිලි කරගන්න. ඒක මොකද්ද කියන එක අපි ඉදිරියේදී පැහැදිලි කරනවා. තාම මේකට වෙලාව නෙවෙයි. පැහැදිලිනේ? හැබැයි මේකත් වෙනස් වෙන විදිහට පේනවා මේ පින්නතුන්ට. මේකත් බොහොම හැම චිත්තක්ෂණයක් ඇතුළත වෙනස් වෙනවා කියන්නේ. නියතව තියෙන්නේ නැහැ. පැහැදිලිනේ? නිත්‍ය නැහැ. හරි. දැන් ඔන්න ඔය කරුණු ටිකක් කියපු නිසා දැන් ඊට පස්සේ තවත් දෙයක් කියමු මෙතෙක්ටම. ඒ දේ තමයි මොකක්ද? දැන් රූප කලාප කියන එක ඇහැට පේන්නේ නැහැ. රූප කලාප කියන එක ඇහැට පේන්නේ නැහැ. හැබැයි රූප කලාප වල තියෙන මේ වර්ණය කියන එක ඒක ඇහැට අල්ලගන්න පුළුවන්. දැන් පින්නතුන් තේරුම් ගන්න දැන් විද්‍යාවිනුත් සොයාගෙන තියෙනවා උසස් පෙළ විද්‍යාව හොඳට ටිකක් අවබෝධයෙන් යුක්තව කරන ඒ දරුවෝ දන්නවා විද්‍යාව ඒ කියන්නේ නියම අවබෝධයෙන් යුක්තව අධ්‍යයනය කරපු විද්‍යාඥයෝ පවා දන්නවා විශේෂයෙන්ම ඇල්බර්ට් අයින්ස්ටයින් ඊට පස්සේ අපේ රටේ හිටපු කවුද ආතර් සී ක්ලාක් ඒ වගේ විද්‍යාඥයන් අනිවාර්යයෙන් මේ බව දන්නවා මේ ලෝකේ වර්ණ කියලා දෙයක් නැහැ වර්ණ කියලා මේ ලෝකේ වර්ණ කියලා දෙයක් නැහැ දැන් මේ වර්ණ ලෝකේ නැහැ ඒ කියන්නේ රතු තැඹිලි කහ කොළ තියෙනව නේද කළු සුදු කියලාත් වර්ණ නැහැ එහෙමනම් මොනවද තියෙන්නේ? මේ ලෝකේ දැන් ආලෝකී කියලා තියෙන්නේ ඉර එළිය. ඉර එළියෙත් එළිය නැහැ. ඉර එළියෙත් එළිය නැහැ. ඒක විද්‍යාඥයෝ දන්නවා. මොකද්ද තියෙන්නේ? ඉරෙන් මොනවද එන්නේ? ඉරෙන් එන්නේ එකිනෙකට වෙනස් ආයාමයන්, තරංග ආයාම සහිත මෙහිම තරංග ආයාම අඳිනෝනේ ඒ කාලේ අපි. තරංග ආයාම සහිත කිරණයි එන්නේ. කිරණේ. අන්න ඒ කිරණ අපේ ඇහැ හරහා අරගෙන අපේ මනසින් මවා පෙන්නනවා වර්ණ. වර්ණ මවා පෙන්නනවා. ලෝකේ තියෙන දෙයක් නෙවෙයි ඇත්තටම වර්ණ කියලා කියන්නේ. එහෙමනම් වර්ණ මනසින් මවා පෙන්නන දෙයක් නම් කළු වේවා සුදු වේවා රතු වේවා නිල් වේවා ඕනෑම වර්ණයක් මේ ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. ඒක ඇහැට එන්නේ ඇහෙන් අල්ලගන්නේ මොකක්ද විද්‍යාවට අනුව? එකිනෙකට වෙනස් තරංග ආයාම සහිත කිරණ. ඒ කිරණ ඇහෙන් අල්ලගෙන මොළයට ගියාට පස්සේ විද්‍යාවට අනුව අපේ මනසින් මවල දෙනව වර්ණ. එහෙමනම් මේ ලෝකේම අපි දකින්නේ වර්ණ විදියට නේද? මේ වර්ණ ඇත්තටම ඇත්තේ නැහැ. සිතින් මවා දෙන දෙයක් නම් මේ ලෝකේම සිතින් මවා දෙනවා කියන එක විද්‍යාඥයන් පිළිගන්නව නේද බුදුරජාණන් වහන්සේ කියන දේ? දැන් පැහැදිලි නේද? එහෙමනම් මේ ලෝකයේම සිතින් මවා දෙන්නේ. මේක ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි. ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි. එහෙනම් කොහොමද ඉරේලිය සුදු පාටට පේන්නේ? ඒ ඉරේලියේ තියෙන එකිනෙකට වෙනස් ඔය කිරණ වර්ග සේරම හැට ආවට පස්සේ එකතු වෙලා අපේ සිතින් මවල පෙන්වන සුදු පාට. ඔන්න අපි කියනවා ඉරේලිය සුදු පාටයි කියලා පැහැදිලිද?
පැහැදිලි නේද? අන්න ඒ ආකාරයේ දෙයක් තියෙනවා. එතකොට මේක ඒ විද්‍යාවෙන් කියපු ටික මේ අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයත් එක්ක සම්පූර්ණයෙන්ම සමාන වෙන ඒ කොටස. ඊට අපි ඉදිරියේදී අපි ඉදිරියේදී ඒක පැහැදිලි කරනවා. දැන් එතකොට මේ පින්නතුන් වටහා ගන්න තේරුම් ගන්න. දැන් තව කරුණක් අපි කියන්න යන්නේ. අපි දැන් රූප කලාප ගැන කිව්වනේ. රූප කලාප වලට මතක තියාගන්න ඕන පඨවි කියන එකට. පඨවි කියලා කියන්නේ මොකක්ද? පඨවි කියලා කියන්නේ තද ගතිය. ඒකට හැඩතලයක් තියෙනවද? හැඩතලයක් නැහැ. තද ස්වરૂපයේ හැඩතලයක් නැහැනේ. ආපෝ කියලා කියන්නේ වැగిරෙන සුළු ගතිය. තියෙනවද? හැඩයක් තියෙනවද? හැඩතල නැහැ. දිගට උල්ද බරවත් නැහැ නේද? තේජෝ කියලා කියන්නේ උණුසුම් සිසිල් ගතිය. ඒකට තියෙනවද හැඩයක්? නැහැ. වායෝ කියලා කියන්නේ පුම්බන්න හකුලන්න හේතුන ගුණය. ඒකට තියෙනවද හැඩයක්? නැහැ. වර්ණයට තියෙනවද හැඩයක්? නැහැ. ගන්ධයට නැහැ. රසයටත් නැහැ. ඕජාවටත් නැහැ. එහෙමනම් සුද්ධාෂ්ටක වලටම හැඩතල නැත්තම් සුද්ධාෂ්ටක එකතු වෙමින් හැදෙන රූප කලාප වලට හැඩයක් තියෙනවද? හැඩ නැහැ. ඇහැට පේන්නෙත් නැහැ, හැඩත් නැහැ. ඇහැට පේන්නේ නැහැ කියලා කියන්නේ ඇහෙන් අල්ල ගන්න පුළුවන් වර්ණය නමුත් පේන්නේ නැහැ. පැහැදිලිනේ? හැඩයකුත් නැහැ. දැන් මෙන්න මේ වගේ රූපයකින් එන වර්ණය ඒ කියන්නේ උපාදාය රූපය ඇහෙන් අල්ලගත්තට පස්සේ අපේ මනසින් ආකාර තුනකින් අපිව රවට්ටන්න අපිට යමක් මවල පෙන්නනවා. ඒ ආකාර තුනට අපි කියනවා මොකක්ද? ප්‍රඥප්ති කියලා. අපි පනවාගෙන ඉන්න දේවල් ප්‍රඥප්ති කියන්නේ. ප්‍රඥප්ති තුනක් බුදු පියාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කරනවා. එකක් තමයි සමූහ ප්‍රඥප්ති. ඝන සංඥාව කියන්නේ ඒකට. සමූහ ප්‍රඥප්තිය. සමූහ ප්‍රඥප්තිය කියලා කියන්නේ දැන් රූපයක රූප කලාප තියෙන එකිනෙකින් වෙන් වෙලා. පේන්නේ නැහැ ඇහැට. හැඩතල මොකක්වත් නැහැ. හැබැයි මෙතනින් වර්ණය එනකොට ඇහෙන් ගත්ත ගමන්ම සිතින්ම පෙන්නනවා තනි එක විශාල වස්තුවක්. අපි මේ දකින්නේ බාහිරේ තියෙන දේවල් වගේ. බාහිරේ තියෙන දේවල් නෙවෙයි අපේ සිතින්ම පෙන්නන ඔය සමූහ ප්‍රඥප්තියට අනුකූල වූ දෙයක්. තනි දේවල් නේ දකින්නේ වෙන්නේ. ආන සමූහ ප්‍රඥප්තිය. ඊළඟ එක තමයි මොකක්ද? සංස්ථාන ප්‍රඥප්තිය. සංස්ථාන ප්‍රඥප්තිය කියලා කියන්නේ බාහිරයේ තියෙන රූපයට කිසිම හැඩතලයක් නැහැ. දිගක්, පළලක්, උසක්, බරක් මොකවත් නැහැ. හැබැයි අපේ මනසින් මවා පෙන්නනවා දිගක්, පළලක්, උසක්, බරක් මවා පෙන්නනවා. පැහැදිලිද? එතකොට තනි වස්තුන් මවල පෙන්නනවා. ඒකට දිගක්, පළලක්, උසක් මවල පෙන්නනවා අපිට. ඊළඟ එක තමයි සන්තති ප්‍රඥප්තිය. සන්තති ප්‍රඥප්තිය කියලා කියන්නේ අපි කිව්වා මීට කලින් රූප කලාපයක ආයුෂ ගැන කතා කරනකොට හැම චිත්තක්ෂණයකම මේක බිඳ වැටෙනවා මේ රූපයක සංකෘතිය හාත්පසින් වෙනස් වෙනවා. හැබැයි එහෙම හාත්පසින් වෙනස් වෙන බවක් පෙන්වන්නේ නැතුව හැමදෑම වගේ නියත ස්වરૂපයකින් අපේ හිතින් මවල පෙන්නන එක අපිට පෙන්නනවා ඒක ඒ විදිහටම තියෙන එකක් වගේ. සන්තති ප්‍රඥප්තිය කියන්නේ ඒකයි. ඔය ප්‍රඥප්ති තුනම එකතු වෙලා තමයි මේ පින්නතුන් බාහිරේ දකින්නේ ඔය සත්වයෝ පුද්ගලයෝ දේවල්. ඔය තියෙනවා ගස් රැල් තියෙනවා, පොල් ගස් තියෙනවා, ගොඩනැගිලි තියෙනවා, බල්ලෝ ඉන්නවා, මිනිස්සු ඉන්නවා, සහෝදරයෝ ඉන්නවා. ඔය සේරම සිතින් මවාපානවර ප්‍රඥප්ති තුනට අනුව බාහිරේ තියෙන්නේ මොනවද? එතකොට දැන් අපි දන්නවා රූප. හැඩතල නැහැ, ඇහැට පේන්නේ නැහැ. පැහැදිලිද? සිතින් මවා පෙන්නනවා. එතකොට විද්‍යාවිද්‍ය ඔක තමයි කිව්වේ. බාහිරේ තියෙන එකිනෙකට වෙනස් තරංග ආයම් සහිත කිරණ ඒවාවට පස්සේ සිතින් තමයි වර්ණ මවා පෙන්නන්නේ. එතකොට අපි සීලුම දේවල් දකින්නේ වර්ණ විදියට.
වර්ණ විදියට. ඒක සිතින්ම වාපාන්නේ. එතකොට වර්ණ නැත්තම් මේ ලෝකයක් නැහැ. ඒ කියන්නේ සිතින් මවාපාන දෙයක් නැත්තම් මේ ලෝකයක් නැහැ. ලෝකයේම තියෙන්නේ අපේ සිතින් මවාපාන දෙයක් වශයෙන් තියෙන්නේ. ඔන්න ඕක සෝතාපන්න ඵලයට පත් වෙනකොට යා වටහා ගන්නවා. පැහැදිලිද? හරි. දැන් එහෙනම් අපි යමු මොකටද? නාම ධර්ම. නාම ධර්ම පොඩ්ඩක් පැහැදිලි කරා. අපි කිව්වා නාම ධර්ම කියලා කිව්වේ සිත් සහ චෛතසික. චෛතසික කියලා කිව්වේ සිතිවිලි හටගන්නේ මොකේද? සිතක. සිතක් පවතින එක චිත්තක්ෂණයයි කිව්වා. දැන් මේ පින්නතුන් දන්නවා රූප කලාප චිත්තක්ෂණ 17ක් තියෙනවා. එක රූප කලාපයක් පැහැදිලිනේ? හරි. සිතක් තියෙන්නේ, ඒ කියන්නේ නාම ධර්මයක් තියෙන්නේ එක චිත්තක්ෂණයක. එතකොට සිතක් තියෙන්නේ යම් කාලයක්ද ඒ කාල සීමාව තුල විතරයි ඒකේ හටගන්න සිතුවිලි තියෙන්නේ. සිත නැත්තම් සිතුවිලි වලට පවතින්නේ බෑ. එතකොට සිත හටගෙන පැවතිලා නිරුද්ධ වෙලා යනවා එක චිත්තක්ෂණයක් තුල. ඒ සිතේ මාට ගන්නා වූ සිතුවිලි හේවත් චෛතසිකත් ඒකම හටගෙන පැවතිලා ඒකම නැති වෙලා යනවා. පැහැදිලිද? හරි. දැන් ඔන්න අපි තවත් වැදගත් කොටසකට යන්න හදන්නේ. දැන් ඕනෑම සිතක් එක්ක හට ගන්නා වූ සිතිවිලි වර්ග තියෙනවා 7ක්. චෛතසික වර්ග තියෙනවා 7ක්. ඕනම සිතක හට ගන්නවා. කුසල සිතක, අකුසල සිතක, ඊට පස්සේ ක්‍රියාසිතක, ඕනම සිතක අනිවාර්යයෙන්ම ඒ චෛතසික 7ම හට ගන්නවා ඒ සිතේ. අන්න ඒවට කියනවා සබ්බ චිත්ත සාධාරණ චෛතසික. සබ්බ චිත්ත සාධාරණ චෛතසික. ওই සබ්බ චිත්ත සාධාරණ චෛතසික කියලා කියන්නේ මොකක්ද? ඒ චෛතසික වල නම් ටික අපි දැන් පැහැදිලි කරනවා. පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර, ඒකාග්‍රතාව, ජීවිත ඉන්ද්‍රිය කියලා ඔන්න 7. මෙතනින් අපිට මෙතෙන්දී කතා කරන්න වැදගත් වෙන්නේ මුලින් කියපු 5. අපි මේ 5 විතරක් ගමු. අනිත් දෙකක් තියෙනවා. මතක තියාගන්න. මොකක්ද? පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර. එතකොට ඕනම සිතක සිත හට ගන්නකොටම මේ සිතවිලි 5 හට ගන්නවා. 5ම හට ගන්න එතකොට එකට. 5ම හට ගන්න එකට සිතත් එක්කම මේ 5ම පැවතිලා සිත නිරුද්ධ වෙනකොට මේ 5ම නැති වෙනවා. පැහැදිලිද? හරි. දැන් පස්ස කියලා කියන්නේ මොකක්ද කියලා අපි බලමු. පස්ස කියලා කියන්නේ යම් කිසි සිතකින්, සිතක් කියලා කියන්නේ අරමුණක් අල්ලගන්නකොට අරමුණක් අල්ලගන්නේ සිතින්. හොඳට තේරුම් ගන්න. අරමුණක් අල්ලගන්නේ සිතින්. සිතින් අරමුණක් අල්ලගත්තට අරමුණක් අල්ලගන්නේ මොකකින්ද? සිතින්. ඒ සිතත් එක්ක මොකද වෙන්නේ? චෛතසික හට ගන්නවා. චෛතසික 5ක් හට ගන්නවා. දැන් වැදගත් 5 විතරක් කියමු. පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර. දැන් ඔන්න බලන්න මේ 5 දෙනා වැඩ කරන විදිහ අපි පැහැදිලි කරනවා. හරිද? යම්කිසි අරමුණක් සිතින් අල්ල ගන්නවා. දැන් සිත ඉපදුනා. ඒකම චෛතසික 5ක් හට ගන්නවා. මුලින්ම අපි කියමු දැන් පැහැදිලි කරන්න ඕනේ. මුලින් එකක් පැහැදිලි කරන්න පැනේ. පැහැදිලි කරමු පස්ස කියන එක. හරිද? දැන් මේ අරමුණක් අල්ලා ගත්තට සිතකට පුළුවන් වෙන්නේ අරමුණ අල්ලගන්න විතරයි. අරමුණ පිළිබඳ කිසිම දැනුමක් මේ සිතට ගන්න බෑ. අරමුණ මොන වගේද කියන එක. අරමුණ පිළිබඳ ඒ අරමුණක තියෙනවා යම් යම් ගුණ. ඒ අරමුණක තියෙන ඒ ස්වરૂප දැනගන්න බෑ මේ සිතකට. සිතකට කරන්න පුළුවන් වෙන්නේ අරමුණක් අල්ලගන්න එක විතරයි. පැහැදිලිද? අරමුණක් අල්ලගත්තට පස්සේ ඒ අරමුණේ තියෙන රසය, ඒ අරමුණේ තියෙන රසය ආරම්භන රසය කියනකොට ඒ ආරම්භන රසය විඳින්න නම් මුලින්ම මේ ආරම්භන රසය දෙන්න වෙනවා. කවුරු හරි වෙන් කරලා අරගන්න වෙනවා. උකහා ගන්න වෙනවා. අන්න ඒක උකහා ගන්න එක්කෙනාට සමාන කරනවා පස්ස කියන චෛතසිකය. මේක රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවන්ගේ අභිධර්මයේ පොතේ පැහැදිලි කරන්නේ මේ පස්ස කියන චෛතසිකය සමාන කරනවා දැන් දොඩම් බිකක් දිවෙන් අල්ලගෙන, දිවෙන් නෙවෙයි දත් වලින් අල්ලාගෙන මේක දත් වලින් හපනවා කියලා හිතන්න. දත් සමාන කරන්න සිතට.
දත් වලට අර දොඩම්බිකේ රසය දැනෙනවද? බෑ. දත් වලින් කරන්න පුළුවන් ඉන්නේ අරක අල්ලගන්න එක තමයි. දොඩම්බිකේ. එතකොට දොඩම්බිකේ රසය දැනෙන්නේ මොකටද? දිවට. හැබැයි දිවට දැනෙන්න නම් මේ දොඩම්බික පොඩි කරන්න ඕනේ. දත් වලින් හපලා පොඩි කරන්න ඕනේ නේද? මේ පොඩි කරන ක්‍රියාවට සමාන කරනවා මොකක්ද? ස්පර්ශය කියන චෛතසිකය. ඒ කියන්නේ ආරම්මන රසය ඉස්මතු කරලා දෙන එක්කිනා තමයි පස්ස කියන චෛතසිකය. පැහැදිලිද? ආරම්මන රසය ඉස්මතු කරලා දෙන්නේ ස්පර්ශය. පස්ස කියන චෛතසිකය. හරි. පස්ස ඊළඟ එක මොකද්ද? වේදනා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරණේ නේද? දැන් පස්ස කියන ඒ චෛතසිකයෙන් ආරම්මන රසය මතු කරලා දුන්නාම ඒක විඳිනවා කවුද? වේදනා කියන චෛතසිකය රසය විඳිනවා. රසය පිළිබඳ වැටහීමක් ගන්න රසය විඳින්නේ කවුද? වේදනා කියන චෛතසිකය. ඔන්න වේදනා චෛතසිකය. එතකොට ඊට පස්සේ දැන් මේ විඳින රසය ආරම්මන රසය මොන වගේද කියලා හඳුනාගන්න ඊට පස්සේ සංඥා කියන චෛතසිකයෙන් තමයි මේක හඳුනගන්නේ. ආරම්මන රසය මොන වගේද කියලා හඳුනාගන්නේ මොකකින්ද? සංඥා කියන චෛතසිකය. දැන් මේ හඳුනාගත්තා වූ චෛතසිකයට නැත්නම් හඳුනාගත්තා වූ ආරම්මන රසයට මේකට කියන නම මොකද්ද කියලා හිතන්නේ මොකකින්ද? ඊළඟ එක මොකද්ද? පස්ස වේදනා සංඥා චේතනා කියන චෛතසිකයෙන් තමයි මේකේ නම මේකයි අහවල් දෙය කියලා හිතන්නේ. විතර්ක කරන්නේ ඒක. පැහැදිලිද? හරි. ඊට පස්සේ මෙන්න මේ විතර්ක කරන්නේ නැත්තම් තර්ක කරලා නම මේකයි කියලා හොයාගත්තට පස්සේ ඒක දැනගන්නේ අන්තිමට ඉන්නව කවුද? මානසිකාර කියන චෛතසිකය නැත්තම් විඥානය කියන්නේ මේක. මෙන්න මේ චෛතසිකයෙන් තමයි දැනගන්නේ මෙන්න මේක තමයි විඳ ආරම්මන රසය කියලා දැනගන්නේ ඒක. පැහැදිලිද? දැන් එහෙමනම් ඔන්න එක සිතක කාර්යය. හරිද? සිතක් හට ගන්නකොට සිතෙන් අරමුණ අල්ලගත්ත ගමන්ම ආරම්මන රසය මතු කළ දෙනවා ස්පර්ශය චෛතසිකයෙන්. ඒ ආරම්මන රසය විඳිනවා වේදනා චෛතසිකයෙන්. ඒ විඳින රසය ඒ ආරම්මන රසය කුමක්ද කියලා හඳුනා ගන්නවා සංඥාවෙන්. ඒකේ නම ගම ඊට පස්සේ ගැන හිතනවා මොකින්ද? චේතනා චෛතසිකයෙන් ඒ හිතපු දේ දැනගන්නවා මොකින්ද? අන්තිමටම විඥානේ නැත්තම් මානසිකාර චෛතසිකය. ඒතර මානසිකාර චෛතසිකේ තමයි ඇත්තටම සම්පූර්ණම සිතක ඕනම සිතක දැනගැනීම සම්ප්‍රයුක්තයක් විදිහට දැනගැනීම විඥානනේ වෙන්නේ දැනගැනීම වෙන්නේ විශේෂයෙන් දැනගන්නේ ඒ මානසිකාර හේවත් විඥානේ කියන ওই චෛතසිකයෙන් තමයි දැනගන්නේ. පැහැදිලිද? දැන් පැහැදිලිනේ? හරි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ස්පර්ශයේ වෙන්නේ දැන් මේ ස්පර්ශය නිසා ස්පර්ශය කියන චෛතසිකය නිසා පස්ස පච්චය වේදනා ස්පර්ශය කියන චෛතසිකය නිසා අය ආරම්භක රසය මතු කළ දෙන නිසා තමයි විදීමක් හටගන්නේ. පැහැදිලිද? මේ එතකොට ස්පර්ශය කියන එකත් වේදනාව කියන චෛතසිකය දෙකම එකටයි හටගන්නේ. හැබැයි ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්නේ. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න පුළුවන්. අපි උදාහරණ කිව්වා. සංසිද්ධීන් එකටම සිදුවන සංසිද්ධීන් තියෙනවා. හැබැයි මෙයා නිසා තමයි මෙයා සිද්ධ වෙන්නේ. අපි ගමු වාහනයක රෝදය. වාහනයක් චලනය වෙනකොට නැත්නම් රෝදයක් කැරකෙනකොට හරිද? රෝදයට වේගය කියන එක හටගන්නේ මේක චලනය වුණොත් නේ. කැරකුණොත් නේ. රෝදයක කැරකීමයි රෝදේ වේගයයි එකටමයි හටගන්නේ. හරිද? රෝදේ කැරකෙන්නේ නැත්තම් වේගය නැහැ. කැරකෙන්න පටන් ගන්නකොටම වේගයක් එනවා. කැරකින තාකල් වේගයක් තියෙනවා. කැරකිලා අවසන් වෙනකොටම වේගයත් අවසන්. පැහැදිලිද? එතකොට හැබැයි කැරකෙන නිසා තමයි වේගයක් එන්නේ. පැහැදිලිද? කැරකෙන නිසානේ වේගයක් එන්නේ.
වේග නිසා නෙවෙයි කරකින්නේ. නේද? කරකින නිසා වේගින්. වේගින්. ඒ වගේම තමයි අපි හිතමු අපි බල්බ් එක පත්තු කරනවා. බල්බ් එක පත්තු කරන එකයි ආලෝකය තියෙන එකයි එකටම වෙන්නේ. හැබැයි බල්බ් එක පත්තු වෙන නිසා තමයි ආලෝකය හටගන්නේ. පැහැදිලිද? අන්න ඒ විදිහට තමයි මේක. පස්ස පච්චය වේදන. ස්පර්ශය නිසා තමයි අර මතු කළ දෙන්න නිසා තමයි විඳින්න පුළුවන්කම තියෙන්නේ. පස්ස පච්චය වේදන. හරිද? ඊට පස්සේ කියනවා යං වේදේති තං සංජානාති. මේ විඳින දේ තමයි අර සංඥාව කියන චෛතසිකයෙන් හඳුනගන්නේ විඳින දේ හඳුනගන්නේ. විඳින්නේ කුමක්ද ඒක හඳුනගන්න. ඊට පස්සේ යං සංජානාති තං විතක්කේති. හඳුනා ගන්න ආකාරය සංඥාව කියන චෛතසිකයෙන් හඳුනා ගන්න විදියට තමයි අර සිත විතර්ක කරන්නේ. සිත ඒකේ නම ගම අඳුරගන්නේ විතර්ක කරලා ගන්නේ. නැත්තම් චේතනා කියන චෛතසිකයෙන් ඒක විතර්ක කරලා ගන්නේ අර සංඥාවෙන් හඳුනා ගන්න විදියට. සංඥාව වරද්ද ගත්තොත් විතර්ක කරන විදියත් වරදිනවා. පැහැදිලිද? ඊට පස්සේ යං විතක්කේති තං විජානාති. හිත විතර්ක කරපු විදියට තමයි අන්තිමටම දැනගන්නේ. එතකොට හඳුනගන්න එක වැරදුනොත් හිතන එක වරදිනවා. හිතන එක වැරදුනොත් අන්තිමට දැනගන්නේ වැරදියට. පැහැදිලිද? ආන්න ඕක තමයි සාමාන්‍ය පුදග්ජන පුද්ගලින්ගේ තත්ත්වය. සෝතාපන්න ඵලයටපත් වෙනකොට එයා සංඥාව හරියට ගන්නවා. එතකොට චේතනාවත් යාගේ නිවැරදි වෙනවා. හඳුනා ගැනීමත් යා නිවැරදි වෙනවා. පැහැදිලිනේ? හරි. එහෙමනම් ඔන්න එක සිතක ඔන්නේ කරුණු ටික තියෙනවා. ඊළඟ වැදගත්ම දේ මේකයි. උද්දටම වැදගත් දේ. ආගම. මේ මානසිකාර කියන චෛතසිකය අති විශේෂ චෛතසිකය. මානසිකාර හේවත් විඥානයේ කියන මේ චෛතසිකය අති විශේෂ චෛතසිකය. මේ චෛතසිකය තමයි ඒ සිත අවසන් වෙනකොට තවත් සිතක් ඒ එක්කම හට ගන්න ඕනේ. මොකද චිත්ත පරම්පරාවේ අතරක් නැහැ. එක සිතක් අවසන් වෙනකොට ඒ සිතෙන්ම ඊළඟ සිත ස්ටාර්ට් වෙනවා. එතකොට යම් සිතක් නිරුද්ධ වෙනකොට ඊළඟ සිතට අරමුණක් ගන්න සිහිපත් කරවන්නේ නැත්නම් ඊළඟ සිත අරමුණෙහි යොදවන්නේ කවුද? ඊට එකෙල්ලේම කලින් තියෙන සිතේ විඥානයේ හේවත් මානසිකාරය. ඒ මානසිකාරයෙන් අල්ලගත්ත විදියට තමයි ඊළඟ සිත පටන් ගන්න. පැහැදිලිද? හරියට බයිසිකල් චේන් එක අර පුරුක් එකට යාවිලා තියෙනවා වගේ. එක සිතක විඥාණයෙන් නැත්නම් මානසිකාරයෙන් දැනගන්න ආදී තමයි ඊළඟ සිත අරමුණු කරන්නේ. පැහැදිලිද? අරමුණ වෙන්නේ. ඊළඟ සිත ඒක අරමුණු කරනවා. යන්නේ මේ විදියට. හරිද? එතකොට ඊළඟ සිත හට ගන්නකොට ඒකේ අරමුණ තමයි අර කලින් සිත විඥානය කළ දුන්නු එක. විඥානණය කළ විශේෂයෙන් දැනගෙන දුන්නු දේ තමයි මෙයා අල්ලගන්නේ. පැහැදිලිද? එතකොට ඊළඟ වැදගත් කරුණක් මේ පින්නසින් දැනගන්න ඕන අපි අවසන් කරන්න කලින් මේ කොටස. ඒ තමයි මේ විඥානය කියන එක දැන් චෛතසික වලට අනුව කතා කරන්නේ නැතුව සිතක් හට ගන්නකොට සිතක් ඇති වෙනකොට හට ගන්නවා නාම සහ රූප ගොඩවල් පහක්. අපි මීට කලින් කියලා ඇති. සිතක් හට ගන්න බෑ නිකන්. රූපත් ඕන සිත හට ගන්න. අපි කිව්වා නාම රූප දෙන්නා එකිනෙකට සම්බන්ධයි. එකිනෙකට බැඳිලා එකක් මත එකක් ප්‍රත්‍ය වෙනවා කියලානේ. එතකොට සිතක් හට ගන්න නම් ඉබේ හටගන්නේ නැහැ. රූප නැත්තම් සිතක් හටගන්න විදියක් නැහැ. එතකොට සිතක් හට ගන්න නම් ස්කන්ධ නැත්තම් ගොඩවල් පහක් හට ගන්න සිතක් හට ගන්නකොට. ඒ තමයි ඒ ගොඩවල් පහ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ගොඩවල් පහක් හට ගන්නවා. පැහැදිලිද? එකම සිතක මේ ගොඩවල් පහ හට ගන්නවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. පැහැදිලිද? එතකොට මේ අන්තිමටම හටගන්න විඥාණයෙන් තමයි අපි කිව්වා ඊළඟ සිත ස්ටාර්ට් කරන්නේ. ඊළඟ සිතට ආරම්භය දෙන්නේ මේ විඥාණය. පැහැදිලිද? මේ විඥාණය එතකොට පැලවෙනවා නැත්නම් මේ විඥාණය ප්‍රමුඛත්වය දෙනවා. මේ විඥාණය වැදගත්යයි කියලා සලකලා ප්‍රතිසං